Sadhu, sadhu, sadhu. ඒ භාග්‍යවතර සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු, සාදු, සාදු. ජීවිතේදී මේ ගත කරන ජීවිතේ අපිට කාන්තාවක් විදිහට මම හිතන්නේ මෙතනත් බොහෝ පිරිසක් ඉන්නේ කාන්තාවක් විදිහට ලබන්න පුළුවන් උතුම්ම පදවිය තමයි මාතෘත්වය. එතකොට අම්මා කෙනෙක් වෙන එක. එතකොට අම්මලාටත් පුළුවන් මේ ජීවිතේදී තමන්ගේ දරුවන් යහමගට යොමු කරන්න. ඒ යහමගට යොමු කරනවා විතරක් නෙමෙයි සමහර වෙලාවට රජවරුන්ගේ තමන්ගේ දරුවන් රජවරුන් කරන්න පුළුවන්. එතකොට ඒ අම්මලා හඳුන්වනවා රජවරුන්ගේ මව්වරුන් විදිහට. එතකොට තවත් ආයේ මේ සමහර වෙලාවට ලොකු රැකියාවක් කරනවා. එතකොටත් ඒ අම්මලා ගොඩාක් වෙලාවට ගරු බුහුමන් ලබනවා. දරුවෝ යම කරද්දී. ඒ විතරක් නෙමෙයි සමහර වෙලාවට අපි අහලා තියෙනවා ඊටාම කලාතුරකින් සක්විති රජවරු පහළ වෙනවා. මේ කාරණා නෙමෙයි. සක්විති රජුරුවන්ගේත් මව්වරු බොහෝ ගරු භූමියට පත් වෙනවා. හැබැයි ඒ විදිහට උතුම් මාතෘත්වයේ ලැබපු දුර්ලභව බුද්ධ මාතා කියන නම ලබන්න පුළුවන් උත්තමාවියක් ගැන අපි අහන්නේ. හැම කෙනෙක්ටම ඒ විදිහට ඒ නම අහන්න බෑ. බුද්ධ මාතා කියන නම. ඒ නම අහන්න සසරේ බොහෝ කාලයක් පෙරම් පුරන්න ඕනේ. කයිතරම් කාලයක්ද? කල්ප ගණන් පෙරම් පුරන්න ඕනේ. කල්ප ගණන් කිව්වේ පොඩි ගණනක්ද? කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අම්මා කෙනෙක් වෙන්න. කයිතරම් පින් ඕනේද? අපි අදහන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අම්මා ගැන. එතකොට මේ වගේ බුද්ධ ශාසනයක් මුණ ගැහුණාම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මාව වෙන්ටත් පියා වෙන්ටත් සම්මා සම්බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයන් බවට පත් වෙන්නත් මහා ශ්‍රාවකයන් බවට පත් වෙන්නත් බොහෝ පින්වන්තයෝ පෙරම් පුරනවා. ඒ පෙරම් පුරාගෙන සසරේ බුදුරජාණන් වහන්සේ නමකගේ බෝසතාණන් වහන්සේ නමකගේ මව වෙන්නත් පෙරම් පුරනවා. අපි අහලා තියෙනවා සංඝයා කියලා. අපි විශේෂයෙන් මේ වැඩසටහන් මාලාවේ ඉගෙන ගන්නේ මහා සංඝරත්නය ගැන. මහා සංඝරත්නය ගැන ඉගෙන ගන්නේ අපිට ඊට පහදින්නේ බුදුරජාණන් වහන්සේ ගැනමයි. උතුම් ශ්‍රී සද්ධර්මය ගැනමයි. එතන අපි අහලා තියෙනවා මහා සංඝරත්නය කියවම උබතෝ සංඝයා කියලා. එතන කවුද උබතෝ සංඝයා කියලා කියන්නේ? දැන් අපි සංඝයා කියලා කිව්වම අපිට එකපාරට මතක් වෙන්නේ කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ආනන්ද නන්ද රාහුල ආදී උතුම් රහතන් වහන්සේලා. ඒතර උබතෝ සංඝයා කියවම කවුද මතක් වෙන්නේ? කවුද උබතෝ සංඝයා කියලා කියන්නේ? මේ බුද්ධ ශාසනයේ මහා සංඝ රත්නයේ කොටස් දෙකයි. භික්ෂු සංඝයා සහ භික්ෂුණී සංඝයා. හැබැයි බුද්ධ ශාසනයේ
භික්ෂු ශාසනය භික්ෂුණී ශාසනය දෙකක් නෙමෙයි තියෙන්නේ. බුද්ධ ශාසනය නම් එකම ශාසනය. මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය. ඒකෙදි කොටස් දෙක තමයි භික්ෂු සංඝයාත් භික්ෂුණී සංඝයාත්. ඒ භික්ෂුණී සංඝයා ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ කාන්තාවන්ට විමුක්තිය ලබා දුන්නු උත්තමාවිය. ඒ උත්තමාවිය ගැන අපි අද කතා කරන්නේ. ප්‍රජාපති ගෞතමිය ගැන අපි කතා කරන්නේ අද. ඒ නිසා හිත බාධා ගන්න පුළුවන්. මේ බුද්ධ ශාසනයේ වැඩි හිටියේ වීරවරියන් ගැන අහලා අපි මහා සංඝරත්නය කියලා සංඝං සරණං ගච්ඡාමි කියලා වන්දනා කරනකොට සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වගේමයි ඒ උත්තමාවියන් අපි වන්දනා කරනවා. ගුණ දැනගෙන වන්දනා කරන්නේ ඒකෙන් දැසින පින වැඩි. පැහැදීමෙන් වන්දනා කරන්නේ ඒකෙන් දැසින පින වැඩි. ඒ නිසා අපි අද ඉගෙන ගන්නවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය වැඩි හිටියේ උත්තමාවිය ගැන. මේට කල්ප ලක්ෂයකට පෙර ආතුව මේ ලෝකෙට පහළ වුණා පදුමුත්තර කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ත ඇමති කෙනෙක් එක දුවෙක් ඇවිල්ලා හිටියා. ඒ කාලේ ප්‍රජාපති ගෞතමිය පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ බොහෝ ධනෙ ඇති ඇමති කෙනෙක්ගේ දුවක්. ඇමතිතුමා බොහෝම ශ්‍රද්ධා සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ ළඟට නිතර ධර්මය අහන්න යනවා. බුදුරජාණන් වහන්සේ ළඟ බොහෝ පින්දහම් කරනවා. මේ දුවටත් ඒ ආවාසය ලැබුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධම්ම සභා මණ්ඩපේ ධර්මයේ දේශනා කරනකොට ඒ දියණිය ධර්මය අහනවා. ওই විදිහට ධර්මය අහදී දවසක් ධම්ම සභා මණ්ඩපේ සිවණ පිරිස ඉදිරියේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පුංචි අම්මට සුළුමෑණියන්ට එතකොට පැවිදි වෙලා අරහත්ත්වයට පත් වෙලා ඒ රහත් මෙහෙණින් වහන්සේට ඒ බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් පැවිදි වූ භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලැබලා දෙනවා. ඒ සිද්ධිය බලාගෙන ඉන්නවා. සතුටින් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඇමතිතුමා එදා බුදුරජාණන් වහන්සේට දින 7ක් ඇමති මාලිකාවේ දන්තයට බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා. දින 7ක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් දම්පැන් පූජා කරනවා. ආසාවෙන් බලාගෙන හිටිය අර ඇමති දියණිය 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ශ්‍රී පාද පද්මය අභියස දණින් වැටිලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේිට දින 7කට කලින් එදා ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂුණීන් අතරින් අග්‍රතනතුරු පිරිනැමුවා. බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිතේ පුංචි අම්මට සුළුමෑණියන්ට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුද්ධ ශාසනයක මට මේ විදිහට බුද්ධ මාතාවක් වෙන්න භික්ෂුණීන් අතරින් බොහෝ කාලයක් පැවිදි බව ලැබුණු භික්ෂුණීන් අතරින් අග්‍රස්ථානය ලබන්නට මටත් වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ තුන් කල් දකින සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැලුවා. මේ දියණියට එහෙම පිනක් තියනවාද කියලා. තියනවාද කියලා බලද්දී බුදුරජාණන් වහන්සේ දැක්කා දැම්ම නෙමෙයි. කල්ප ලක්ෂයකට පස්සේ ඔක්කාක කියන වංශයේ ගෞතම කියන ගෝත්‍රයෙන් මහා බද්ද කල්පයේ සිව්වෙනි මේ ලෝකෙට පහළ වෙනවා ගෞතම තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඒ බෝසත් පුතා
ඒ බෝසත් පුතාට මව වෙන සුළු මව වෙන ඒ උත්තමාවිය තමයි ප්‍රජාපති ගෞතමිය නමින් ඒ බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වෙන්නේ කියලා එදා නියත විවරණ ලබා දුන්නා. ඔහොම තමයි ප්‍රජාපති ගෞතමිය ඒ බුද්ධ ශාසනයේ ඉදා පින් රැස් කරන්නේ. ඔය විදිහට බොහෝ පින් රැස් කරගෙන හරි පුදුමයි මේ බුද්ධ ශාසනවල මේ තනතුරු බලාපොරොත්තුෙන් පින් කරන උත්තමාවියන්. මාරුවෙන් මාරුට දෙවියන් අතර මිනිසුන් අතර විතරයි උපදින්නේ. ඒ පින් බලයෙන් හරි පුදුමයි. ඔය විදිහට පින් කරගෙන පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පින් කරගන්න මේ ඇමති දියණිය මරණින් මත්තේ ගිහිල්ලා තවතිසා දිව්‍ය ලෝකේ අග්‍රතම කෙනා. තවතිසා දිව්‍ය ලෝකේ සත් දෙවිඳුගේ මහේශිකාව බවට පත් වෙනවා. තවතිසා දිව්‍ය ලෝකෙට ගියත් හැම දෙයක්ම අග්‍රයි. වර්ණේ, සැපේ, බලේ හැම පැත්තකින්ම අග්‍ර කෙනෙක් තමයි මේ එදා ඒ පින් කරගත්ත ඒ කාන්තාව, ඒ පින්වන්තිය. ඊට පස්සේ තවතිසා දිව්‍ය ලෝකෙන් ගොඩාක් කාලයක් දෙව් සැප විඳලා තවතිසා දිව්‍ය ලෝකෙන් චුත වෙලා ආය මනුස්ස ලෝකෙ උපදිනවා. බරණැස් නුවරෙන්. හැබැයි ඒ කාලේ උපදින්නේ දාසගමක. මම හිතන්නේ පින පොඩ්ඩක් අඩු වෙලා දැන් දාසගමක ඉපදුනා. හැබැයි දක්ෂයි. දාසගමෙත් ඒ ප්‍රධාන දාස තුමාගේ දියණිය. එතකොට ඒ ගමේ ඉන්න 500ක් විතර පිරිසක්. දවසක් නන්දමෝල කියන පර්වතයේ හිමාලයේ තියෙන පර්වතයක් එක මේ කාලේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙච්ච නැති කාලයක්. ওই කාලේ නන්දමෝලක පර්වතයේ වැඩ ඉන්න පසේ බුදුරජාණන් වහන්සේලා. පසේ බුදුරජාණන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට මේ දාස ගමේ මේ දියණිය බලාගෙන ඉන්නවා. මොකද පසේ බුදුරජාණන් වහන්සේලා 500 නමක්. කයිතරම් ලස්සන දර්ශනයක් වෙන්න ඇත. දැක්ක පමණින් හිත පහදා ගන්නවා. මේ නම් ඒකාන්තේ උතුම් දෙයක් අවබෝධ කරගත්ත පිරිසක් කියලා හිත පහදාගෙන ඒ ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට එදා දානේ පූජා කරනවා. දානේ පූජා කරලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට ආරාධනා කරන වස්සාන කාලයක් ඒ කාලේ. පසේ බුදුරජාණන් වහන්සේලා දානේ වළඳලා ආයි සවස් කාලේ ගම්මානට වඩිනවා. ගම්මානට වඩිද්දී මේ දාස දියණිය අහනවා ස්වාමීනි හවස් කාලේ මොකද කියලා. එතකොට කියනවා අපි වස්සාන කාලේ ගත කරන්ට කුටිසේනාසන සකස් කරගන්න පිරිසෝ වෙනවා කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීනි අපි නම් බොහොම දුප්පත්. හැබැයි දුප්පත් අයටත් පුළුවන් උපකාර කරන්න කියලා අහනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ කියනවා. එහෙනම් ස්වාමීනි අපි කුටිසේනාසන හදලා අපේ ගමේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය කරන දේවල් සූදානම් කරලා දෙන්නම් කියලා කියනවා. දැන් අර දාස ගමේ 500ක් දෙනා ලොකුත් නැති පොඩිත් නැති කුටිසේනාසන 500ක් හදලා පසේ බුදුරජාණන් වහන්සේලාට. කුටිසේනාසන 500ක් හදලා ඒ වස්සාන කාලේ මාස 3ම දානෙන් උපකාර කරනවා. සිව් පසෙන් උපකාර කරනවා. අවසානෙට මේ වගේ වස්සාන කාලේ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේලා 509ටම තුන්සිවුරු පූජා කරනවා. තුන්සිවුරු පූජා කරලා ඒ රැස් කරගත්ත පිණින් ආයෙත් තවතිසා දෙවියන් අතරට යනවා. ආයෙත් තවතිසා දෙවියන් අතරට ගිහිල්ලා මිනිස් ලෝකේ දිව්‍ය ලෝකේ මාරුවෙන් මාරුවට උපත ලැබලා ඔන්න අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මේ මහා බද්ද කල්පය මේ ලෝකෙට පහළ වෙනවා. ඒ මහා බද්ද කල්පය කියලා කියන්නේ අපි මේ ජීවත් වෙන කාලෙට. මහා බද්ද කල්පය කියලා කියන්නේ මේ කාලෙන් ලෝකෙට බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වෙනවා. මේ වෙනකොට බුදුරජාණන් වහන්සේලා 4 නමක් ලෝකෙට පහළ වුණා. මේ මහා බද්ද කල්පේ කකුසඳ,
කොණාගමන කාශ්‍යප ගෞතම කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අනාගතේ පහළ වෙනවා. මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් වෙච්ච කාලේ මේ ලෝකෙට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කොයිතරම් කාලෙකින්ද මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් වෙන කාලේ කොහොමද ඒක වෙන්නේ? දැන් අපේ ආයුෂ එන්ට අඩු වෙනවා. මේ කාලේ අවුරුදු 100ක් 120ක් ජීවත් වෙන බොහෝ අය ඉන්නවද? නැහැ. බොහෝ අය නැහැ. මේ කාලේ ගොඩාක් කට්ටිය ජීවත් වෙන අවුරුදු 70ක් 80ක් 60ක් ඔය වගේ. ඒතර කොහොම අඩු වෙලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙනවා. අඩු වෙලා ආයෙත් මිනිසුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයට වැඩි වෙනවා. ලක්ෂයට වැඩි වෙලා ආයෙ අවුරුදු 80000ට අඩු වෙන කාලේ තමයි මේ ලෝකෙට පහළ වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ කාලේ තව බොහෝ ඈත. එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ කල්පෙම පහළ වෙන්නේ. එතකොට එක කල්පයක බුදුරජාණන් වහන්සේලා 5 නමක් ලෝකෙට පහළ වෙන නිසා තමයි මේ සොඳුරු කල්පයට මහා වජ්‍ර කල්පය කියලා කියන්නේ. එතකොට මෙහෙම හිතන්නකෝ මහා වජ්‍ර කල්පයේ අපිට මේ එක බුදුරජාණන් වහන්සේ නම මුණ ගැහුණා. කවුද? ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අපිට මුණ ගැහුණා. ඊට පස්සේ අපි මේ කාලේ ජීවිතවලට පින් රැස් කරගත්තේ නැත්නම් මේ කාලේ මේ බුද්ධ ශාසනය වරද්දාගත්තොත් මේ කාලේ පින් කරන උදවිය තමයි එක සුගති ලෝකවල ගිහිලා උපදින්නේ. හැබැයි අපිට මේ කාලේ පින් කරගන්න බැරි වෙලා අපිට ධර්ම අවබෝධය කරගන්න බැරි වුණොත් අපි ගිහිල්ලා සතර අපායේ වැටුණොත් අපිට මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි වුණොත් ඊට පස්සේ මහා වජ්‍ර කල්පයෙන් පස්සේ ආයේ ගණන් කරන්න බැරි තරම් කල්ප ලක්ෂ ගණනාවක් අසංඛේයයක් ලෝකෙට බුදුවරු පහළ වෙන්නේ නැහැ. බුදුවරු ලෝකෙට පහළ වෙන්නේ අසංඛේයයක්. අසංඛේය කල්ප ලක්ෂ ගණන් ලෝකෙට බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැති කාලෙක ඉපදුනොත් මොකද වෙන්නේ? ධර්මයක් අහන්න ලැබෙයිද? චීවරයක් දකින්න ලැබෙයිද? දානයක් පූජා කරන්න ලැබෙයිද? කිසි දෙයක් නැහැ. පින මොකක්ද කියලා අපි දැනගත්තේ, පව මොකක්ද කියලා දැනගත්තේ, හොඳ නරක දැනගත්තේ බුද්ධ ශාසනයක් මුණ ගැහිලා අපි ඉපදිච්ච නිසා. බුද්ධ ශාසනයක් නැති කාලෙක මේ ලෝකයේ අන්ධකාරයක්මයි. ඉර හඳ පෑවුවත් මේ ලෝකේ කන අන්ධකාරයක්. ඒ නිසා එහෙම කාලයක් තමයි අපිට අනාගතේ උදා වෙන්නේ. ඒතකොට ඔන්න ඔය කාලේ සිව්වෙනෝ මේ ලෝකෙට පහළ වෙච්ච අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පහළ වෙන කාලේ මේ ලෝකේ සුන්දර කාලයක් ඒ කාලේ. මොකද පින්වන්තයන් උපදින්නේ ඔය කාලේ. දඹදිව අංජන රජුවන්ටත් සුලක්කනා දේවියටත් දාව ඒ දෙන්න සුලක්කනා දේවියගේ කුසේ ඉපදුනා ගෞතමී කියලා තියෙන්නේ. වැඩිමහල් සහෝදරියක් හිටියා. ඒ තමයි මහා මායා. සහෝදරිය තමයි මහා මායා. දෙවියන් තමයි ඉපදුනේ ගෞතමී. සහෝදරියෝ දෙන්නෙක් හිටියා. දණ්ඩපාණී සුප්පබුද්ධ කුමාරයෝ දෙන්නා. එතකොට ওই කාලේ කපිලවස්තුවේ රජුරෝ සුද්ධෝදන මහරජතුමා. සුද්ධෝදන මහරජතුමා මහා බලගත් ශාක්‍ය වංශයෙන් ඉපදිච්ච රජ කෙනෙක්. ඒ නිසා දැන් මේ සුප්පන් කවුද මේ අංජන රජුරෝ නිමිති බලන බමුණන්ට කියලා බැලුවා කවුද මේ මහා මායා දේවිය ගැන ගෞතමී ගැන. ඒ බලද්දී ඒ බමුණෝ කිව්වා මේ මහා මායා විසවගේ කුසෙන් ගෞතමියගේ කුසෙනොත් පුත්‍ර රත්නයන් දෙකක් මේ ලෝකෙට ඉපදෙනවා. ඒ පුත්‍ර රත්නයන් දෙදෙනාම සක්විති රජ වෙන්න පිළ තියෙන දෙන්නේ කියලා. ඔක රට පුරා ආරංචි වුණා. ඒ විතරක් නෙමෙයි මේ ගෞතමිය මහා පින්වන්ත කෙනෙක්.
මෙයාට 500ක පිරිවරක් විතරම ළඟින් ඉන්නවා කොහොම. ඒ නිසා මේ විදිහට ප්‍රජාවක් එක්ක ඉන්න නිසා මහා ප්‍රජාවක් එක්ක ඉන්න ගෞතමී විදිහට ඔන්න නම වැටුණා මහා ප්‍රජාපති ගෞතමී කියලා. නම ගෞතමී. ප්‍රජාවක් එක්ක ඉන්න නිසා තමයි මහා ප්‍රජාපති ගෞතමී කියලා නම වැටුණා. සුද්ධෝදන රජුන්ට මහා රජතුමාට ආරංචි වුණා. එහෙනම් මගේ විසෝරු කරගන්න ඕනේ. ඒ අක්කයි නංගි දෙන්නම කියලා. ඒ වගේම තමයි රූපෙනුත් ලස්සනයි. ඒ නිසා මහා මායා දේවියත් ගෞතමී දේවියත් දෙදෙනාම සුද්ධෝදන රජුව විවාහ කරගත්තා. විවාහ කරගෙන ඔන්න ඔය කාලේ අපේ මහ බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකේ සන්තුෂ්ට දිව්‍ය රාජ්‍යය වෙලා වැඩි ඉන්නවා. බෝසතාණන් වහන්සේලා නිකම් මේ ලෝකෙට උපදින්නේ නැහැ. ආශ්චර්යයි. ආරාධනාවෙන් තමයි බෝසත් කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. දෙවිවරු ආරාධනා කරා. කාලෝ යන්තේ මහරජ උප්පච්ච මාතු කුච්චයන්. මහා වීරයන් වහන්සේ දැන් උපදින්න කාලයයි මෞකස පිළිසිඳ ගන්නාසේක්වා කියලා ආරාධනා කරා දෙවිවරු. ඒ ආරාධනා කරද්දී නිකම් වචින්නේ සන්තුෂ්ට දිව්‍ය රාජ්‍ය බැලුවා මේ ලෝකේ දිහා. කොහොමද බැලුවේ? අපි අහලා තියෙන පස්මහා බැලුම කියලා. ඔන්න ඔය විදිහට මේ ලෝකේ දිහා බැලුවා. ඉස්සරහම බැලුවා කාලෙද කියලා. කාලේ තමයි. අවුරුදු 120ක් ආයුෂ තියෙන කාලේ. ඊළඟ දීපය මොකද්ද? දීපය විදිහට තෝරාගත්ත ජම්බුද්වීපය. දේශය තමයි කිඹුල්වත් නුවර. කුලය තමයි හත්මුතු පරම්පරාවක් පාරිශුද්ධ කුලය. ඒ කාලේ ලෝකෙ තිබ්බ උසස්ම කුලය ශාක්‍ය කුලය. එතකොට අම්මා තමයි අම්මට ඒ වෙනකොට තියෙන්න ඕන සුදුසුකමක් තියෙනවා. අම්මට වයස අම්මා ඒ කාලේ වෙනකොට අම්මගේ ආයුෂ මාස 10යි දවස් 7ක් වෙන්න ඕනේ. හරියටම මාස 10යි දවස් 7ක් නම් තමයි බෝසතාණන් වහන්සේ පිළිසිඳගන්නේ. ඒක සියලු බෝසතාණන් වහන්සේලාට ධර්මතාවයක්. අපේ බෝසතාණන් වහන්සේ බැලුවා හරියටම හරි මම ජීවත් වෙන්නේ තව මාස 10යි දින 7යි. අන්න එදා තමයි අපේ බෝසතාණන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකෙන් නික්මිලා මව කුසේ පිළිසිඳගත්තේ. සිහියෙන්මයි මව කුසේ පිළිසිඳගත්තේ. සිහියෙන්මයි මව කුසේ ජීවත් වුනේ. සිහියෙන්මයි මවත් එක්ක කතා කරනවා. අම්මත් එක්ක මව කුසේදී සම්බන්ධ වෙනවා. ප්‍රകൃතියෙන් මම ආශිර්වාද. ප්‍රകൃතියෙන් මම පන්සිල් සමාදන් වෙලා. මේ ලෝකෙට බෝසත් කුමාරයා ඉපදෙනකොට බෝසත් කුමාරයා පිළිගන්නේ දෙවිවරු. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය හරි ආශ්චර්යයි. ඔය විදිහට බෝසතාණන් වහන්සේ හරියටම මාස 10යි මව කුසේ ඉන්නේ. හරියටම මව කුසේ මාස 10න් පස්සේ තමයි මේ ලෝකෙට උපදින්නේ. බෝසතාණන් වහන්සේ ඉපදිලා දවස් 5කට පස්සේ මහා ප්‍රජාපති ගෞතමීගේ කුසේ දරුවෙක් උපදිනවා. ඒ තමයි නන්ද කුමාරයා. හරියටම අපේ බෝසතාණන් වහන්සේ ඉපදිලා දවස් 5කට පස්සේ. ඊට පස්සේ නන්ද කුමාරයා ඉපදිලා දවස් 2කට පස්සේ මහා මායා විසව කලුරිය කරනවා. බෝසත් මවුරුන්ගේ ධර්මතාවය කලුරිය කරලා බෝසත් මෑණියන් තවතිසා දිව්‍ය ලෝකේ මාතෘ දිව්‍ය රාජ්‍ය වෙලා උපදිනවා. දිව්‍ය රාජ්‍යයේ පිරිමි ආත්මයක්. එතකොට ඊළඟට බෝසතාණන් වහන්සේ බලාගත් බාරුනේ දැන් ඉඳන් බෝසතාණන් වහන්සේගේ මව්තුමිය තමන්ට දාව උපන් නන්ද කුමාරයා බාර දෙනවා කිරිමව්වරුන්ට. කිරිමව්වරුන්ට බාර දීලා තමන්ගේ දරුවෙක් වගේ අපේ බෝසතාණන් වහන්සේට තමන්ගේ ලායයි
කිරි කරලා ලේ කිරි කරලා අපේ බෝසතාණන් වහන්සේට දීලා බෝසතාණන් වහන්සේ පෝෂණය කරනවා. හරි පුදුමයි. සසරේ බැඳීම කොයිතරම්නම් එකට බෝසතාණන් වහන්සේට කොයිතරම් ආත්ම භාවවල මෑණියන් වෙලා ඉන්නද? දෙවි හිමියෙන් මේ මෑණියන් රකින්නට ඇත. ඒ සෙනෙහසාවයිද මට කතාවක් මතක් වෙනවා. අපේ බෝසතාණන් වහන්සේ එක ආත්ම භාවයක වඳුරු යෝනියේ ඉපදිලා සහෝදරයෙක් හිටියා. ඒ සහෝදරයා තමයි නන්දිය. බෝසතාණන් වහන්සේ නන්දිය සහෝදරයා චූල නන්දිය. එතකොට මව වැඳිරියගේ ඇස් දෙකම පේන්නේ. ඇස් දෙකම පේන්නේ මේ සහෝදරයෝ දෙන්න තමයි අම්මට කෑම හොයාගෙන ගෙනල්ලා දෙන්නේ. කැලේට ගිහිල්ලා පළතුරු ගෙනල්ලා අම්මට කවන්නේ. මව වැඳිරියට කවන්නේ මේ නන්දියයි චූල නන්දියයි දෙන්න. දවසක් කැලේට යනකොට කැලේට ගිහිල්ලා එනකොට ඇස් පේන්නේ නැති ඒ මව වැඳිරියේ ඉන්නකොට දඩයක්කාරයෙක් එනවා. දඩයක්කාරයෙක් ඇවිල්ලා බලනවා අද නම් හොඳයි. ඇස් පේන්නේ නැති වැඳිරියක් ඉන්නවා. මට දඩයම කරගන්න හරි ලේසි කියලා කල්පනා කරලා දුන්න අරගෙන ඒ තලයේ මානගෙන ඉඳී දැන් නන්දිය කල්පනා කරනවා මම මගේ අම්මා බේරගන්න ඕනේ. චූල නන්දිය ඉන්නවා අම්මට උපස්ථාන කරන්න. ඒ නිසා මගේ අම්මා මම බේරගන්න ඕනේ කියලා අර වැඳිරියට විදිහට ඒ තලයේ මානාගෙන ඒ තලයේ අතාරිනවත් එක්කම ඉදිරියට පයින්නවා. බෝසත් වඳුරා මරණයටපත් වෙනවා. ඊළඟට මේ දඩයක්කාරය හිතනවා අද නම් දඩේ මොහොතයි. ලේසියෙන්ම කරගත්තා. මං ඒ හින්දා වැඳිරියත් කොහොම හරි මරන්න ඕනේ කියලා ආයි ඊතරේ මානාගෙන ඉති. චූල නන්දිය ඒ විදියට විසරහට පයින්නවා. ඔය විදියට ඒ වඳුරු තුන්දෙනාම මරා ගන්නවා. එදා මව වැඳිරිය වෙලා හිටියේ මහා ප්‍රජාපති ගෞතමී. නන්දිය වෙලා හිටිය අපේ මහ බෝසතාණන් වහන්සේ. චූල නන්දිය වෙලා හිටියේ දා නන්ද කුමාරයා. ඔන්න ඔය විදියට සංසාරේ කොයි තරම්පත් අම්මා වෙලා ඉපදුන මහා ප්‍රජාපති ගෞතමීට ඒ දරුවා විසෙනෙහස හොඳින් තේින්ටි. ඒ නිසා තමන්ගේ දරුවට වඩා ආදරයෙන් අපේ බෝසතාණන් වහන්සේ රැක බලා ගන්නවා. මහා බෝසතාණන් වහන්සේ තරුණියටපත් වෙලා එදා ඇසලපුර පසළොස්වක පොහොය දවසේ ගිහිගේ අතහැරලා අභිනික්මන් කරද්දී කොයිතරම් හඬා වැටෙන්න ඇත. කොයිතරම් දුක් වෙන්න ඇත. අපි යශෝදරාව ගැන විතරයි අහලා තියෙන්නේ. තමන්ගේ දෝතින් හදාගෙන ලේ කිරි කරලා ඇති දැඩි කරපු ලස්සන කුමාරයා මේ ලෝකේ හිටිය ලස්සනම කුමාරයා එදා ඒ විදිහට රාජමාලිකාවෙන් යනකොට ප්‍රජාපති ගෞතමීට කොහොමද දෙන්නට කොච්චර නම් නඩන්නට සමහරට අපේ බෝසතාණන් වහන්සේ ඒ විදිහට අභිනික්මන් කරේ තමන්ගේ මවතුමොත් තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවන් ඇතුළු මේ සියලු සකල ලෝක වාසී තුන් ලෝක සත්වයාම මේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන ගෝර සසරින් එතෙර කරන්නට. එදා රාහුල කුමාරයා ළඟට ඇවිල්ලා ඒ අභිනික්මන් කරපු දවසේ රාහුල කුමාරයා දෝතින් වඩා කටයුතුනවා. හැබැයි ඉවසනවා. යශෝදරාවට හැරුණොත් මට මගේ ගමන යන්න වෙන්නේ නැහැ. එහෙම ඉවසනවා. ඒ විදිහට අපේ මහබෝසතාණන් වහන්සේ ගිහිගේ නික්මලා ගිහිල්ලා දුෂ්කර ක්‍රියා කරලා සම්මා සම්බෝධියටපත් වෙලා අපේ බුදුරජාණන් වහන්සේ වසර 2ක් ගත වුණාට පස්සේ කපිල වස්තුවට 20000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන කපිල වස්තුවට වැඩම කරනවා බුදුරජාණන් වහන්සේගේ ඥාති පරපුරට උපකාර කරන්නට. ඒ වඩින්නේ වසර 2කට පස්සේ ඒට කලින් අපේ ලංකාදීපයට බුදුරජාණන් වහන්සේ වැඩම කරා.
ඔය විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ශාක්‍ය ජනපදයට කපිලවස්තුවට වැඩම කරද්දී ශාක්‍යයන් හිතුවා වැඩිහිටිය අය ඉස්සරහට යන්න ඕනේ. පොඩි අය අපි වඳින්න ඕනේ. පොඩි අය ලව්ව වන්දනා කරමු කියලා. බුදුරජාණන් වහන්සේ ඒ කපිලවස්තුවේ ආකාශයට පැන නැගා. ආකාශයට පැන නැගලා සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ආවේනික සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂ වෙච්ච යමා මහ පෙරහර පෑවා. ශරීරයේ එක පැත්තකින් ගිනි දැල් යනවා. ශරීරයේ අනිත් පැත්තෙන් වතුර විහිදෙනවා. කෙස් වලින් ගිනි දැල් යනවා. ශරීරයේ එක පැත්තකින් ආය වතුර විහිදෙනවා. අය විදිහට යමා මහ පෙරහර පානවා. පෙරහර පෑවට පස්සේ ශාක්‍යයන් දමනය වුණා. ශාක්‍යයන් දමනය වෙලා සම්මා සම්බුදු සිරිපතුල් වන්දනා කරා. වන්දනා කරලා ওই විදිහට එදා ශාක්‍ය ජනපදයේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවියන් දවසේ පිණ්ඩපාතේ වඩිනකොට යශෝදරාව දැක්කා පාත්‍රයක් අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. සුද්ධෝදන රජතුමා ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ගමේ දානට පිණ්ඩපාතේ වඩිනවා අපිට ලැජ්ජාවක්. දුවගෙන ගියා සුද්ධෝදන රජතුමෝ. ගිහිලා වන්දනා කරන ඇයි අපිට මේ විදිහට කරන්නේ කියලා. ඇයි ලැජ්ජාවට පත් කරන්නේ අපේ ගෝත්‍රය කියලා. ඔබගේ ගෝත්‍රය යෝගුණාට මගේ ගෝත්‍රය යෝග නෙමෙයි. මේ මගේ ගෝත්‍රයේ සිරිත කියලා බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. මගේ ගෝත්‍රය තමයි බුද්ධ ගෝත්‍රය කියලා. එදා රාජමාලිගාවට භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා සුදෝන් රජුලන්ට ප්‍රජාපති ගෞතමියටත් යශෝදරාවන්ට සියලු දෙනාට ධර්මයේ දේශනා කළා. ඒ ධර්ම දේශනාව අවසානයේ සුද්ධෝදන මහ රජතුමා සකදාගාමී බවට පත් වෙනවා. මහා ප්‍රජාපති ගෞතමිය සෝතාපන්න වෙනවා. ඒ සෝතාපන්න වෙන අවස්ථාවේ හිතෙන් ඇති අනේ මටත් බුද්ධ ශාසනික පැවිදි වෙන්න නම් කියලා. ඒ අදහස එදා හිතන් තියෙන්න ඇති. හිතේ හංගාගෙන ඉන්න ඇති. ඔහොම ටික කාලයක් යනකොට ඒ මාලිගාවට වැඩි ගමනේදී රාහුලයන් පැවිදි කරා. නන්ද කුමාරයන් පැවිදි කරා. ඔය විදිහට බොහෝ පිරිසක් පැවිදි භාවයට පත් වෙච්චි. ටික කාලයක් යනකොට සුද්ධෝදන රජුට සකදාගාමී ශ්‍රාවකෙක් කල්පනා කරා මම බුදුරජාණන් වහන්සේගෙන් පැවිදි වෙන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේගේ සුද්ධෝදන රජු ජීවත් වෙලා ඉන්න කාලේ තමයි ඉස්සෙල්ලම පැවිදි ඉල්ලුවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ගෞතමිය ඔය අදහසත් හරි කිව්වා. ඊට පස්සේ ටික කාලයක් යනකොට සුද්ධෝදන රජු ගිහි ඇඳුමින්ම අරහත්ත්වයට පත් වෙලා පිරිනොම් පෑවා. මාලිකාවේ දැන් තනි වෙච්ච ගෞතමිය ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට වැඩලා එදා රෝහිණී ගංගාවේ ජලයට සටන් මෙද්ද 500ක් එකතු කරගෙන ගිහිලා පැවිදි කරා 500 රහතන් වහන්සේලා. ඔය 500ගෙම ශාක්‍ය දියණිවරු රාජකුමාරිකාවන් ඉන්නවා එකතු කරගත්තා. බලන්න මේ සසරේ මේවා කොහොමද එන්නේ කියලා. ඔය 500 තමයි එදා ප්‍රජාපති ගෞතමියත් එක්ක අර දාස ගමේ 500ක් එකතු වෙලා දානි පූජා කරගත්තේ. අද 500කට එකතු වෙලා ඉන්නවා. සියලු දෙනා කොයිතරම් ලස්සන වෙන්න ඇද්ද. ඒ ශාක්‍ය ජනපදයේ රාජකුමාරිකාවන් තරුණ රාජකුමාරිකාවන් කොයිතරම් ලස්සන බබලි ඉන්නට ඇද්ද. හැබැයි තමන්ගේ ලස්සන කෙස් කලබ කපල දැම්මා. තමන්ම හිස් කෙස් බාලා තමන්ම කසාවත දරාගත්තා. කසාවත දරාගෙන එදා කපිල වස්තුවෙන් ඇරඹිච්ච ගමන ශාක්‍ය රජවරු කතා කළ දුන්න අපි රත සූදානම් කරලා දෙන්න. දැන් සියලු දෙනාම දාපු රත්තරන් පාවහන් මිරිවැටි සඟල් අපහැරියා. කසාවත පොරවාගෙන එදා කපිල වස්තුවේ ඉඳලා
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර කෝටාගාර ශාලාවේ. කෝටාගාර ශාලාවට පයින්මයි එනවා. එදා විශාලා මහනුවර අමුත්තක් දෙවුණා. මිනිස්සුන්ටත් අමුත්තක් දෙවුණා. වෙනදට කසාවතින් බැබළුනේ ස්වාමීන් වහන්සේලා විතරයි. එදා කසාවතින් බැබලෙනවා ඊටාම ලස්සන කාන්තාවන් පිරිසක්. පාර දෙපැත්තේ බොහෝ සෙනග එකතු වුණා. එහෙම එකතු වෙලා ඒ ඉන්න වෙලාවේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ හොයාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න විශාලා මහනුවර කෝටාගාර ශාලාවට එකතු වුණා. ඇතුළට වැඩම කරේ නැහැ. එළියට වෙලා ඉන්නවා. දැන් බයයි. හිතනවා අපි මෙච්චර දුර දැන් කකුල් පැලිලා ලේ ගලනවා. කවදාවත් චතුරා පයින් අවුස්සන් නෙමෙයි. ශ්‍රද්ධාව බලය නිසා උතුම් අදහස නිසා ඒ විදිහට පයින් ආවා. සසරේ කරපු පින නිසා. ඊට පස්සේ අය විදිහට කෝටාගාර ශාලාවේ දොරටුවේ ඉන්නවා. ඉන්නකොට දැක්කා දැන් ඇවිල්ලා ඉන්නවා. තමන්ගේ සුළු මෑණියන් ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කා. ගෞතමී මොකද මේ? ස්වාමීනි අපි භාග්‍යතුන් වහන්සේගෙන් පැවිදි ඉල්ලගෙන ආවෙත් කිව්වා. ගෞතමී ඔකට කැමැත්ත දක්වන්න එපා කිව්වා. තුන් පාරක්ම කියති ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේට ලේ කිරි කරලා දුන්න මෑණියන් භාග්‍යතුන් වහන්සේ බෝසත් කාලේ ඇති දැඩි කරපු මෑණියන් අනේ අපි මෑණියන් පැවිදි ලබා දෙන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ අෂ්ටගරු ධර්ම ගිහිල්ලා ඒ අයට කියන්න කිව්වා. ඒ අෂ්ටගරු ධර්ම පිළිගත්තොත් ඒක යාළගේ පැවිද්ද උපසම්පදාව දෙකම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අෂ්ටගරු ධර්ම හිස් මුතුනින් පිළිගත්තා. සතුටින් පිළිගත්තා. එදා ඒ 500 දෙනා මේ ගෞතම බුද්ධ ශාසනය උබතෝ සංඝයාගේ භික්ෂුණී සංඝයා විදිහට ගෞතම බුද්ධ ශාසනය බැබලිච්ච ඒ උත්තමාවියන් තමයි මේ බුද්ධ ශාසනයේ ඉස්සරලම් පැවිදිච්ච භික්ෂුණී සංඝයා. ඊට පස්සේ ওই විදිහට සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක දවසක් මුණ ගැහෙන්න එනවා. ගෞතමී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට නිවන් අවබෝධ කරන ධර්මයක් දේශනා කරන්න කියලා. දැන් සෝතාපන්න ශ්‍රාවිකාවක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්කා අරහත්ත්වයට යන්න පින තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරා. ඉඳගෙන ඉන්න ආසනයේ මරණත්වයටපත් වුණා. ගෞතමී මහරහත් චරණිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා සංඝ රත්නයට පැනෙවුවා භික්ෂුණීන් වහන්සේලාට අවවාද දෙන්න. නන්දක ස්වාමීන් වහන්සේ වැඩියා. පළවෙනි දවසේ පළවෙනි දවසේ ධර්මයේ දේශනා කරා. ඊට පස්සේ ධර්මයේ දේශනා කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරා තව දවසක් වටින්න කියලා. එදත් වටිනවා. එදා වෙලලා ධර්මයේ දේශනා කරනකොට ඒ සියලුම 500ක් භික්ෂුණීන් වහන්සේලා අරහත්ත්වයටපත් වෙනවා. දැන් ප්‍රජාපති ගෞතමියත් එක්ක ඔය 500ම එකට වැඩි ඉන්නේ. සසරේ එකට පින්දස් කරගෙන ආව සියලු දෙනා ඔය. ඔහොම වැඩි ඉන්නවා. දැන් බුද්ධ ශාසනය බබලන කාලේ ප්‍රජාපති ගෞතමියට දැන් වයසයි. අවුරුදු 120ක් වයස. ඔහොම කාලේ ගත වෙනකොට දවසක් හිතෙනවා දැන් මම බොහෝ කාලයක් හිටියා සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් පිරිනුවම් පාට ඉල්ලන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාට කලින් බ්‍රාහ්මණ භද්‍රයන් පිරිනුවම් පාට කලින් ආනන්ද ස්වාමීන් වහන්සේ පිරිනුවම් පාට කලින් නන්ද ස්වාමීන් වහන්සේ පිරිනුවම් පාට කලින් මම පිරිනුවම් පාට ඕනේ කියලා හිතනවා. ඒ සිතුවිල්ල දකින්නවා ඒ මෙහිණි ආරාණ්‍ය හිටිය 500ක් රහත් මෙහිණීන්වරු 500ක් දකින්නවා. ඒ වෙලාවේදී ඒ සිතුවිල්ලට
පිරුණුවක් පානවා කියන සිතුවිල්ලට ඒ මෙහි ආරණ්‍ය හිටිය භූමාතු දිව්‍ය ලෝකයේ සිට බොහෝ දෙවිවරු හඬා වැටෙන්න පටන් ගත්තා. මේ මහ පොළොව කම්පා වෙන්න පටන් ගත්තා. අහස අකාලේ කුකුලන්ට පටන් ගත්තා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ස්වාමීනි මොකද්ද මේ වුනේ කියලා. ඒ වෙලාවේ කියනවා ගෞතමී පිරුණුවක් පාට තීරණය කරලා ඒ නිසා මේ මහ පොළොව කම්පාවටපත් වුණා කියලා. ඒ වෙලාවේදී අර මෙහි ආරණ්‍ය තැන් වල වැඩි හිටිය භික්ෂුණීන් වහන්සේලා ඔක්කොම එකතු වෙනවා. ඔක්කොම එකතු වෙලා කියනවා ගෞතමීනි අපි ඔක්කොම එකට සසරෙත් ආවේ. අපි ඔක්කොම එකට පැවිදි වුණේ. අපි ඔක්කොම එකට උපසම්පදා වුණේ. අපි ඔක්කොම එකට ධර්මයේ හුවේ. එහෙනම් අපි සියලු දෙනාට පිරුණුවක් පාන්න ඕනේ. ඒ වෙලාවේ කියනවා සියලු දෙනාටම පිරුණුවක් පාන්න ඕන නම් කොහොමද ඒ ගමන වළක්වන්නේ? අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුලගේ හිට වඩින් කියලා. ඔය වෙලාවේදී මහා ප්‍රජාපති ගෞතමිය මේ ඒ භික්ෂුණීන් වහන්සේලා තෙරණීන් වහන්සේලා රහත් තෙරණුන් 500 සමග සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුලගේ හිට වඩිනවා. මුලගේ හිට වඩිනේ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද කමල් වන්දනා කරනවා. ඒ විදිහට ඒ වඩිනකොට ඒ මෙහින ආරණ්‍යයේ ඉන්න උපාසක උපාසිකාවන් මහා හයින් හඬා වැළපෙනවා. ගෞතමී පිරුණුවක් පාටපා කියලා හයින් හඬා වැළපෙනවා. ඒ අයගේ හිත සනසමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට වඩින ගෞතමිය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වන්දනා කරලා මෙහෙම කියනවා. සුගත ආනන්ද වහන්සේ මා නුඹ වහන්සේගේ මව් වශයෙන් හිටියා. නමුත් මහා වීරයාණන් වහන්සේ නුඹ වහන්සේමයි මගේ පියාණන් වහන්සේ. ලෝකෙට පිහිටවන මුනිදානන් වහන්සේ නුඹ වහන්සේමයි මට මේ සදහම් සැපේ දී වදාළේ. සත්‍යකින්ම පින්වත් ගෞතමයාණන් වහන්සේ මම උපන්නේ නුඹ වහන්සේ තුලින්මයි. සුගත ආනන්ද වහන්සේ නුඹ වහන්සේ ඔය නුඹ වහන්සේගේ ඔය රූපකාය මම පෝෂණය කළා. ඇතිදැඩි කළා තමයි. ඒත් නුඹ වහන්සේ මාතුල පෝෂණය කොට වදාළේ කිසිසේත්ම නින්දා නොලබන විස්මිත දහම් කයයි. ඒ කාලේ නුඹ වහන්සේගේ මොහොතක සාපිපාසාව සංසිඳුවාලන්ට මං කිරිපෙව්වා තමයි. ඒත් නුඹ වහන්සේ මට පුවා වදාළේ අත්‍යන්තයෙන්ම නිවී සැනසී ගිය අමා දහම් කිරි. මහා මුනිවරයාණන් වහන්සේ නුඹ වහන්සේලා ඇතිදැඩි කළ හේතුවෙන් නුඹ වහන්සේ මට ණය නැතිසේක. මේ ලෝකයේ යම් ස්ත්‍රීහු පුත්‍රයන් ලබන්නට කැමති වෙත්නම් සත්‍යකින්ම ඒ ස්ත්‍රීහු නුඹ වහන්සේ වැනි උදාර පින්සාර පුතුණක්ම ලබත්වා. මහා මන්දාතු ආදී බල සම්ප්‍රද රජදරුවන්ගේ මෞබිසුන් වහන්සේලා සිටියත් ඒ හැමෝම මේ දුක්ඛිත භව සසරේ ගිලී ගියා. නමුත් මාගේ ආදරිත පුත්‍රයාණන් වහන්සේ නුඹ වහන්සේට කිරිපෙව් මේ අම්මාව නුඹ වහන්සේ භව සසරෙන් සදහටම ගොඩගෙන අමා නිවන් දිවෙහි පිහිටුවා රැකවරණය දී වදාලා නොවේද? ඒ රජදරුවන්ගේ අම්මලාට රාජ මාතාව කියනවා. නැත්නම් රාජ මහේෂිකා කියලා කියනවා. ස්ත්‍රීන්ට ලැබෙන ඒ නාමයෙන් ඊටමත් දුර්ලභ වසන්ත ලැබෙනවා. නමුත් යම් අම්මා කෙනෙකුට බුද්ධ මාතා යන උතුම් නම අහන්න ලැබෙනවා නම් ඇත්තෙන් මේ නාමය අසන්ත ලැබීම අතිශයින්ම දුර්ලභයි. මහා වීරයාණන් වහන්සේ මම බොහෝ කල මේ සසරේ පතාගෙන ප්‍රාර්ථනාවක් නිසාමයි නුඹ වහන්සේ මට ලැබුණේ. ඊතා පුංචි දෙයක් වේවා මහා දෙයක් වේවා නුඹ වහන්සේ වෙනුවෙන් මං කළ යුතු තිබුණු සෑම දෙයක්ම සම්පූර්ණ කළා. සසර දුක් නැති කරන ලෝක නායකයෝ වීරයාණන් වහන්සේ මම මේ ශරීරය අත්හැරලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවේ පින්වා පාත් කැමති මට ඒක අවසර දී වදාළ වෙනවා කියලා
බුදුරජාණන් වහන්සේගේ පිරිනුවම් පාන දවස වේදනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගෞතමිය ඔබේ කැමැත්ත ඒකනම් ඒක මම අවසර දෙනවා කියලා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආනන්ද මේ බුද්ධ ශාසනයේ බුද්ධ මාතාව පිරිනුවම් පාන දවස සියලු දෙනාට දැනුවත් කරන්ට මහා සංඝරත්නයට දැනුවත් කරන්ට කියලා. ඊර්දී ඇති සියලුම රහතන් වහන්සේලා මේ සිතුවිල්ල දකිනවා ආකාශයෙන් වැඩම කරනවා. එදා ඒ ප්‍රදේශය සිවණ පිරිසකින් පිරී යනවා අපිට හිතා ගන්නවත් බැහැ. ඒ වෙලාවේදී අවසන් වතාවට බුදුරජාණන් වහන්සේ කියනවා ගෞතමිය ධර්මයේ දේශනා කරන්න කියලා. ආකාශයට පැනලා බොහෝ 이르දි ප්‍රාතිහාර්ය පානවා. ආකාශයේ එකපාර ඉරයි හඳයි මවනවා. ඉරයි හඳයි මවලා තමන්ගේ හස්තයෙන් ඒ ඉරයි හඳයි දෙකම වහලා දානවා. මුළු ආකාශෙම වැහින්න ගුරුළු වේශයක් ගන්නවා. ගුරුළු වේශයක් අරගෙන ප්‍රයාස කරනවා මුළු ආකාශෙම වැහින්න. මේ ආකාශයේ ගෞතමිය රහතරිය වගේ බොහෝ රූප මවනවා. තමන් වගේ රූප ගොඩාක් මවලා ආකාශයේ වැහිච්ච රූප මවනවා. ආයෙත් තමන් තනියම ඉන්නවා වගේ මවනවා. ඒ අසල තිබ්බ පොකුණේ දිය මත සක්මන් කරනවා. මේ මහා පොළොවට පැන නැගලා මහා පොළොවේ ජලයෙන් කිමිදෙනවා. හිතාගන්න බැරි බොහෝ 이르දි ප්‍රාතිහාර්ය පානයිදා. 이르දි ප්‍රාතිහාර්ය පාලා ආකාශයේ ඉඳන් බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කල්ප ලක්ෂයක් පුරාවට සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ මාතාව වෙත පෙනුම් පිරුවා. මංගේ උදාර අවස්ථාව ජීවිතේ ලැබුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දකින අන්තිම දවස මේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ වගේ උත්තමී මේ ඇස් දෙකෙන් කොයිතරම් බලාගෙන හිටියා ඇතිවීමක් නැහැ කියනවා. ඔය රෝස පාද ශ්‍රී පාද කොයිතරම් වන්දනා කරා සෑහීමකටපත් වීමක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කාය කොයිතරම් බලාගෙන හිටියා සෑහීමකටපත් වීමක් නැහැ කියනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. වන්දනා කරලා පිට වෙලා යනකොට හරි අසුරියයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ පසුගමන වචනවා. මේ තුන් ලෝකෙම දින පුත්තමයා. මේ තුන් ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පසුගමන ලැබුවේ බුද්ධ මාතාවන ඒ මහා ප්‍රජාපති ගෞතමිය විතරමයි. ඒක මේ බුද්ධ ශාසනය අසිරියක්මයි. ඊට පස්සේ මෙහෙණවරට වැඩම කරන මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු 500ක් පිරිස ඒ මෙහෙණවරය දේව බඹුන් හඬා වැටෙති සිවණ පිරිසේ මාර්ගඵල නොලබපු අය හඬා වැටෙති. එදා මහා ප්‍රජාපති ඇතුළු 500ක් භික්ෂුණීන් වහන්සේලා එකම අවස්ථාවේ පිරිනිවී සැරිසෙනවා. අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී සැරිසෙනවා. හරි පුදුම සිදුවීම් බොහෝමයක් අපේ ගෞතමීගේ ජීවිතයේ තියෙනවා. ඒ හරි ටිකයි අපට අහන්න ලැබුණේ. මේ පිරිනිවෙන මොහොතත් හරි මාසිරිමත්. එදා ප්‍රජාපති ගෞතමියගේ ඒ ශ්‍රී ශරීරය තැන්පත් කරන්නට ඒ ශරීරය තැන්පත් කරන්නට අවශ්‍ය දේවල් සකස් කරන්නේ රාන්සිරිකවල් සකස් කරන්නේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රය ඇවිල්ලා ආකාශයෙන් වැඩම කරලා ඒ 509ටම රාන්සිරිකවල් මවනවා. රාන්සිරිකවල් මැව්වට පස්සේ මහා ප්‍රජාපති ගෞතමියගේ
ඒ රාන්සි දිගය අරගෙන යන්නේ සතරවරම් දෙවරු. සතරවරම් දෙවරු තමයි අරගෙන. ওই විදිහට සතරවරම් දෙවරු අරගෙන ගිහිල්ලා දෙවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආකාශයේ මල් වැටෙනවා. බොහෝ පිරිසක් රැස් වෙලා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේදී ගෞතමී අරහත් තෙරණිය ඇතුළු 500ක් රහත් තෙරණියෝගේ ඒ ශරීර දැවෙති සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගෞතමී රහත් තෙරණියගේ අස්ථි ධාතුන් වහන්සේ පාත්‍රයට දාලා අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ අතේ තැන්පත් කරනවා. ශ්‍රී හස්තේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධාතුන් වහන්සේලා ශ්‍රී හස්තයෙන් රැගෙන බුදුරජාණන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න කියලා සෑයක් හදන්න කියලා දේශනා කරනවා. ඔය විදිහට කල්ප ලක්ෂයකට පෙර ආතු පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය විවරණ ලැබපු මහා ප්‍රජාපති ගෞතමිය මේ බුද්ධ ශාසනය බබලවපු ඒ බුද්ධ ශාසනයට බොහෝ උපකාර කළ මේ ගෞතම බුද්ධ ශාසනයේ බුද්ධ මාතාව වෙච්ච ඒ ගෞතමිය මේ බුද්ධ ශාසනයේ පහනක් නිවෙනවා වගේ නිවිලා ගියා. ඔය විදිහට මේ බුද්ධ ශාසනයේ වැඩි හිටිය ඒ වීර මාතාව ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හදා වඩාගත් සුළු මෑණියන්ට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. ඔය විදිහට ගෞතම බුදු ශාසනය වැඩි හිටිය මහා සංඝ රත්නය කියලා අපි සිහිපත් කරගෙන අපිට දෙයක් පූජා කරගත්තා. මහා සංඝ රත්නය නියෝජනය කරද්දී සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා වගේමයි මේ බුද්ධ ශාසනය වැඩි හිටිය ඒ රහත් තෙරණින් වහන්සේලා. අපි ඒ නිසා ඒ උත්තමයාණන්ගේ ජීවිත මේ විදිහට දැනගත යුතුයි. මහා සාගරයක් බඳු ගුණධර්ම කම්දස්තාරයක් දරන මහා සාගරයක් බඳු ගුණ බොහෝමයක් දරන ගණනකට ගන්න බැරි ප්‍රමාණයකට ගන්න බැරි ගුණ සපිරුණු ඒ උත්තමයන් වහන්සේලාගේ ඒ උත්තමාවියන් වහන්සේලාගේ ගුණ මේ විදිහට පොඩි වෙලාවකින් අපිට කියලා ඉවර කරන්න බෑ. අපි මහා සාගරයේ ජලයේ අංශයට අතට ගත්ත දෝත් වතුර පොට්ට යම්සේට ඒ වගේ දිය බිඳක් තරම් ඊටාම සුළු ප්‍රමාණයකින් තමයි ඒ ගෞතමී රහත් තෙරණියගේ ජීවිතය අපි කතා කරේ. ඉතින් ඒ වගේ බුද්ධ ශාසනයක් අපට මුණ ගැහුනේ. අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. මේ තුන් ලෝකයේ මාර්ගත මුත්තමයා සරණ ගියේ. ඒ බුදුරජාණන් වහන්සේ පවා ගුරු තන්හි තබාගත් මේ බුද්ධ ශාසනයේ බබළුපේ සමහා සංඝ රත්නය බිහි වෙච්ච ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට සරණට වාසනාව ලැබුණේ. මේ විදිහට බුද්ධ ශාසනයේ වැඩි හිටිය උතුම් අරහත් තෙරණිවරුන් රහතන් වහන්සේලා සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියේ. අපි සියලු දෙනා සරණයි. ඒ අසරණ අපිට එකම සරණ, එකම පිහිට, එකම රැකවරණය මේ තිසරණයයි. සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේ තිසරණයේ අනන්ත ආශිර්වාදය ලබාගෙන මේ ඉපදෙමින් මැරෙමින් ගමන් කරන ගෝර සංසාර දුකින් සදහටම නිදහස් වෙන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට සියලු දෙනාටම වාසනාව ලැබේවා. අද දවසේ මේ විදිහට මේ උතුම් පින්කම සංවිධානය කරේ ධර්මප්‍රිය මහතා ඇතුළු මේ පින්වත් සියලු දෙනා පවුලේ සියලු දෙනා එකතු වෙලා ඉතින් රැස් කරගන්න යුතු සියලුම පුණ්‍ය ධර්මයන් මේ රැස් කරගත්තා උදාාර පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයෙන් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් රැස් කරගත්තා වූ පුණ්‍යානුභාවයෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබිලා මේ ජීවිතේ සුවපත් කරගෙන පරලොව ජීවිතයේ සුගතිගාමී රැකවරණය සපයාගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළදී මුතු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න සියලු දෙනාටම වාසනාව ලැබේවා.
දැන් සිද්ධාර්ථ තේරුම් ගන්න.